අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් සජීවීව මෙතැන් සිට ආරම්භ කරන්නේ මාතෘකාවක් විදිහට අපි යොදාගන්නේ ඊයේ දවසේ ආරම්භ කරා ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාරය තඹපවනි. ඉතින් එයත් එක්ක අපේ රටේ විකල්ප බල ශක්තියින් කෙරෙහි තියෙන අවශ්‍යතාවය ඒ වෙනුවෙන් යොමු වෙනවද ලෝකේ යන ගමනට යන්නේ නැතුව අපි වෙනත් වැඩිමිල බල ශක්ති ප්‍රභේදයන් යොදාගෙන අපි විදුලි උත්පාදනයට යනවද අපිට සැලැස්මක් තියෙනවද තියෙනවා නම් ඒ සැලැස්ම මොකක්ද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රට හදන සැලැස්මේ කියපු දේවල් එක්ක බලනකොට ඒවා අදට ගැලපෙනවද නැද්ද එතකොට වත්මන් ජනාධිපතිතුමා විදිහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලි ශේෂ්ත්‍රයට ඒකට අදාළ නිලධාරීන් මොනවද කරන්නේ අපි කතා කරන්නේ අද ඒ ගැන ඒකට එක හේතුවක් වෙනවා ඊයේ දවසේ විවෘත වෙච්ච බලාගාරය. ඉතින් මේක සම්බන්ධයෙන් විවාද සම්පන්න තත්ත්වයන් තියෙනවා. කවුද කරේ? කවුද යෝජනා කරේ? කාගේද ඩිසයින් එක? ඉතින් ප්‍රශ්න ගොඩයිනේ. අපි කතා කරමු ඒ ගැන. අපිත් එක්ක සම්බන්ධ වෙන්න නියමිතව ඉන්නවා සූර්ය බල සුළං සහ විදුලි ජනනායක ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය මැතිතුමා දුමින්ද දිසානායක මහත්මයා. එතුමා සම්බන්ධ වන බව සඳහන් වෙනවා මේ මොහොතේ. මේ අතර අපිත් එක්ක සම්බන්ධ වෙනවා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්මයා. ආයිබෝන් ඔබ පිළිගන්නවා. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙන ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරියේ සභාපතිතුමා ඉංජිනේරු රංජිත් සේපාල මහත්මයා ආයිබෝන් ඔබත් පිළිගන්නවා. අපි මූලික වශයෙන්ම මේ තොරතුරු ඉදිරිපත් කරන අවස්ථාවේ පළමු එක තමයි අපිට දැනගන්නට අවශ්‍ය වෙන්නේ දැන් මේ ව්‍යාපෘතිය ආවයන් පස්සේ අපිට මොකක්ද තියෙන බලපෑම ඒ කියන්නේ මේ සුළං විදුලි ව්‍යාපෘතියෙන් අපේ රටේ ජාතික අවශ්‍යතාවයට සංඛ්‍යාත් ලේඛනත් එක්ක කතා කරොත් කොච්චරක් එකතු වෙනවද අලුතෙන් පද්ධතියට? ඇත්තරම අපි විශේෂයෙන් දෙරණ මාධ්‍ය ආයතනයට චතුරට වාගේම මේ සියලුම දෙනාට ස්තුතිවත් දෙනවා. අපි පුනර්ජනනීය බලශක්තියේ හැරවුම් ලක්ෂයක ඉන්න වෙලාවේ ඒ මාතෘකාව බිග් ෆෝකස්. ඇත්තට මේක තමයි අපේ රටේ විය යුතු බිග්ම ෆෝකස් එක. දෙකට කතා කිරීම සම්බන්ධව. එතකොට ඇත්තටම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වාගේම ලෝකේ යන්නේ පුනර්ජනනීය බලශක්තියට. එතනදී විදුලි බල මණ්ඩලය හැටියට ඒ වගේම සස්ටේනබල් එනර්ජි සුරිත බලශක්ති අධිකාරිය හැටියට අපේ නිලධාරීන්ට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ඉලක්ක ජය ගැනීම. එතකොට මේ වෙනකොට ඇත්තටම සුළං විදුලිය ලංකාවේ මුල්ම කාලේ අවුරුදු 20කට විතර කලින් පොඩි හම්බන්තොට ආවා මෙගාවට් 5ක විතර ප්‍රමාණයක්. හැබැයි ප්‍රධාන බලාගාර එන්න පටන් ගත්තේ අවුරුදු 8කට 10කට කලින් ලංකාවේ තියෙනවා මේ වෙනකොටත් මෙගාවට් 148ක් තියෙනවා. මේවා හැබැයි ඔක්කොම පෞද්ගලික අංශයේ තියෙන්නේ. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි මුලික වනේ හම්බන්තොට එක ෆේල් එක වැඩක් නෑ හිතපු තරම් දේවල් සාර්ථක නෑ ඒක මෙහෙමයි කියන්න ඕනේ. අපි දැන් මොනවාද සූර්ය බලය වගේම සුළං බලයේ තාක්ෂණය බොහොම ඉක්මනට දියුණු වෙගෙන ආවා පහුගිය කාලේ. එතකොට මුල් කාලේ තිබ්බේවට වැඩිය efficiency එක වැඩි ගොඩක් ශක්තිය ජනනය කරන අලුත් පද්ධති එනකොට පරණේව අවුට්ඩේට් වෙනවා. එතකොට ඒවා අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක අපිට තර්කයක් නෑ. හැබැයි අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි පහුගිය කාලේ ගත්ත සුළං වලින් ගත්ත ඒවා ඇත්තට මුල් කාලේ ගත්ත රුපියල් 25කට වගේ ප්‍රමාණයකට එක අවුරුදු 8කට කලින් පසුගිය කොටයක් අඩු වෙනවා 24ට ගත්තා. එහෙම ගන්නකොට මේවා ඇත්තටම ගත්තේ ටෙන්ඩර් පටිපාටිනුත් නොවේ සමහර ඒවා. එහෙම ගැටලු తీරකොට තමයි විදුලි බල මණ්ඩලය මේකට මැදිහත් වෙලා මේක ටෙන්ඩර් කරලා ගන්න ඕනේ කියන එකත් එක්ක විදුලි බල මණ්ඩලයේ ලොකුම ව්‍යාපෘති හැටියට තමයි මේක ආවේ. සභාපතිතුමා අපිට අවස්ථාවක් දෙන්න හැමතුමා සම්බන්ධ වෙනවා සුළං සූර්ය බල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය මැතිතුමා දුමින්ද දිසානායක මැතිතුමා හැමතුමා ආයිබෝවන් පොඩ්ඩක් අපි වැඩසටහන පටන් ගත්තා නෑ මේකේ අපි අද කතා කරපු ප්‍රශ්නේ තමයි කොච්චරක් පද්ධතියට එකතු වුණාද කියන එක ඒ වගේම හම්බන්තොට තිබිච්ච ඒ වගේ තත්ත්වය මොකක්ද කියන එක අමතෝ දැන් මේ ඇත්තටම මේක කොයි කාලෙද පටන් ගත්තේ කොයි රජයේද මේක පටන් ගත්තේ මේකට වග කියන්න ඕන කාගේද දැන් මේක බෙදා ගන්න බැරුව ඉන්නෝනේ අපේද එහෙම නැත්නම් හිටපු රජයේද මේ රජයේද කියලා මේ අමාත්‍යවරු ඒත් එක්කම බොහෝ දෙනෙක් අහනවා සමහරු කියනවා මේක අපේ රජය තවත් කෙනෙක් කියනවා නෑ මේක අපේ රජය කියලා මොන රජයේද ඇත්තට මේක පටන් ගත්තේ චතුරට මං හිතන්නේ අපිට නම් ඇත්තට මේක කාගේද කියන ප්‍රශ්නයක් නෑ මොකද රටක් විදිහට සතුටු වෙන්න ඕනේ අපි මේක මේ කාලේ හරි ඉවර කරගන්න ලැබීම ගැන ඒ වගේම මම ඊයේ කතාවේදී කිව්වා වගේම අපි අනාගතයේ තියෙන ව්‍යාපෘති මෙච්චර කාලයක් යන්නේ නැතුව ජනතායචරයට පත් කරන එක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. හැබැයි මේක ඉතිහාසය බලුවාම 2014 තමයි කැබිනට් පත්‍රිකාව දාන්නේ. හැබැයි මේක හදන්න පටන් ගන්නේ 2019 මුල වගේ. 2019 මුල. එතකොට හදලා ඉවර වෙන්නේ ප්ලාන්ට් එක හදලා ඉවර වෙන්නේ 2020 දෙසැම්බර් වෙනකොට. ඒ වගේම තවත් අපිට පොඩි කෑල්ලක් ඉතුරුලා තියෙනවා ට්‍රාන්ස්මිෂන් එකේ සබ්ස්ටේෂන් එකයි ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි වැඩ 100%ක්ම අවසන් වෙන්නේ 2021 අප්‍රේල් මැයි ඔය කියන මාසවලදී. ඒ නිසා මම හිතන්නේ අයිතිය පිළිබඳවට වඩා
මේ වගේ ව්‍යාපෘතියක් කරන්න මෙච්චර අවුරුදු ප්‍රමාණයක් යා යුතුද කියන එක තමයි ගැටලු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ හිටිය අපි හැමෝම වග් කියන්න ඕන මේක ප්‍රමා වුණා නම් ප්‍රමාවට. හැබැයි අපි සතුටු වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ලා අපේ සභාපතිතුමා ඇතුළු විදුලි බල මණ්ඩලය කොවිඩ් ප්‍රශ්න යටතේ බොහෝ දේවල් වැළැක්වුණානේ. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මේ කොවිඩ් ප්‍රශ්න මැද්දේ උනත් දෙසැම්බර් මාස වෙනකොට 2020 මේක අවසන් කරන්න ලැබීම අපි සතුටු වෙනවා. සභාපතිතුමා ඔබතුමා මේ ස්ථානයේ පැමිණි පෙර වැඩසටහනකදී සඳහන් කර සිටියා මේ කොවිඩ් හින්දා අවශ්‍ය උපකරණ ගේන්න බැරුව පමා වුණා කියලා. ඔව් ඇත්තටම මේ අර අමුතුමා කියපු කතාවට මාත් සම්පූර්ණ එකයි. මොකද මේ රජවල් තිබ්බට මේ රටේ රජයේ තවල් තමයි හැම වෙලේම මේක පිටිපස්සේ ඉන්නේ ඉංජිනේරු විදුලි බල මණ්ඩලයේ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මේ කටයුතු කරගෙන ආවේ. එතකොට මේ එක්කෙනෙකුට අයිතියක් කර එක්කෙනෙකුට දොස් කියන්න බෑ. හැබැයි අපි දැක්ක ප්‍රධාන කාරණේ තමයි අපි බලාගාරවල තියෙන ලොකු පරක්කුවක් තියෙනවා. හැබැයි මේ රජයේ පත්තුරාට පස්සේ අපිට දීපු එක ක්‍රියාමාර්ගයක් තමයි බලාගාර ටික ඉක්මන් කරන්න. මොකද බලාගාරේ හින්දා තමයි අතිවිශාල මුදලක් අපිට නාස්ති වෙන්නේ ඩීසල් වලින්. ඩීසල් වෙනුවට ගන්න රුපියල් 30ට ගන්න එක මේවා රුපියල් 8ට ගන්න පුළුවන්. එතකොට ඒ කියපු හින්දා අපි ඇත්තටම ජනවාරි මාසේ යනකොට මන්නාරමේ එක කුළුණයි ඉදිරි කරලා තිබ්බේ. ප්‍රශ්න තිබ්බා, ගැටලු තිබ්බා. හැබැයි අපි කතා කරලා විදුලි බල මණ්ඩලයේ නිලධාරී මණ්ඩලයට ව්‍යාපෘති කල්පනාකාරතුමාට කොන්ත්‍රාත් සමාගම් වලට කතා කරාට පස්සේ ඒගොල්ලෝ හැමෝම පිළිගත්තා මේක ඉක්මන් කරන්න ඕන කියලා. ඒකට හේතුව තමයි මේකේ 1 මිලියන 400ක් අවුරුද්දකට උත්පාදනය කරන රුපියල් 8කට. එතන මිලියන 400ක් අපි ගත්ත ඕක තිබ්බේ නැත්නම් අපිට ගන්න දෙන්නේ ඩීසල් වලින් රුපියල් 30ට. ඒක රුපියල් 22ක් පාඩුයි අපිට. 22 වැඩි කිරීම මිලියන 400 කියන්නේ බිලියන 4.4ක් නේ. කෝටි 440ක්. sorry බිලියන 8.4ක් sorry 8 කෝටි 8400ක් 8400ක් කියන්නේ දවසකට ගත්තාම කෝටි 2කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ওই කතන්දරේ මම බැසිල් රාජපක්ෂ මහත්මයාට කිව්වා කාර්ය සාධක බාලකායේ සභාපතිතුමා හැටියට මොකද ඒ වෙනකොට රට කොරෝනා වලින් වැහිලා තිබ්බේ. එතකොට එතුමා කිව්වා මේ ව්‍යාපෘති ටික විශේෂයෙන් මන්නාරම උමාඔය බ්‍රෝඩ්ලන්ඩ් මේ තුනේ මේකේ කෝටි 2යි උමාඔය කෝටි 2යි බ්‍රෝඩ්ලන්ඩ් කෝටියයි පාඩුව. ඉතින් මේකින් නම් මෙතුමා විශේෂයෙන් ඔක්කොම නිලධාරීන්ට කතා කරලා විශේෂ රැස්වීමක් තියලා කිව්වා අනිවාර්යයෙන් මේක පටන් ගන්න. මේවා ක්වොරන්ටයින් සයිට් හැටියට පටන් ගන්න. ඇත්තටම අපි විදුලි බල මණ්ඩලයේ නිලධාරී මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නේ අවුරුද්ද 22 අපිට දුන්නේ දවස. 22 වෙනකොට මේ සයිට් වලට කට්ටිය ගිහිල්ලා තිබ්බා ඔක්කොම. දිවාරය වැඩි කරා. ප්‍රශ්න ආවා. ඒවට මුණ දීලා මේක ඉවර කරගන්න පුළුවන් වුණා. අගෝස්තු වෙනකොට ටවර් ටික ඉවර කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අර මෙතුමා කිව්වා වගේ ඇත්තටම ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ප්‍රශ්නේ වුණෙත් ඉන්දියන් අපිට මේ සම්බන්ධව ඉන්න සමාගමේ ස්පෙෂල් සිස්ටර් ගෙන්න ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මොකද ඒ කමිෂන් කරද්දී ඒ වගකීම තියෙන්නේ මේ ඉංජිනේරුවන්ට. ඒකින්ද ඒගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනට මේ ටික ඉවර කරනවා. හැබැයි ඉදිරියට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති නම් අපි අනිවාර්යයෙන්ම මේ මීට වඩා ඉක්මනට කරන්න ඕනේ. මේ අති විශාල මුදලක් නාස්ති වෙන මේ දවස්වල බල අධිකාරී සභාපතිතුමා දැන් මේ සභාපතිතුමාගේ කැල්කියුලේෂන් එක අනුව දැන් මන්නාරම සුළං බලාගාරයට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 135ක් පමණ. අපි 185න් වැඩි කරත් දැන් තියෙන ගානට වැඩි කරත් මිලියන 25000ක්. ඒ කියන්නේ බිලියන 25ක්. ඒ කියන්නේ මිලියන 400ක් යුනිට්ස් නිෂ්පාදනය වෙනකොට මේක ඩීසල් වලින් ගත්තනම් 22න් වැඩි කරපුවාම පාඩුව 8 බිලියන් නම් අවුරුද්දකට. කියන්නේ අවුරුදු 3න් කව වෙනවා. අපි කියන්නේ ණය කව වෙන්නේ නැහැ. නමුත් අපි කැල්කියුලේෂන් එක රටට වෙන ලාභය ගත්තොත් එහෙම මේ වගේ මිලියන 135ක් පාවිච්චි කරපු ව්‍යාපෘතිය තුල පාඩුව අපට බිලියන 25ක් අවුරුදු 3ක් ඇතුළත කව කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් සුනිත් බල ශක්ති අධිකාරී සභාපතිතුමා මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් වලින් ලංකාවේ කොච්චරක් විදුලි උත්පාදනය වෙනවද දැන්ට දෛනික අවශ්‍යතාවය? ඔව් දැනට ගත්තොත් එහෙම ඔය අපි දැන් කතා කරන ඒවා අලුත් රිනියුබල් එනර්ජි කියලා හඳුන්වන්නේ. ඒකෙන් අද වෙනකොට මෙගාවොට් 1000කට ප්‍රමාණ මම හිතන්නේ මේ සම්බන්ධතාවයත් එක්ක අද වෙනකොට මෙගාවොට් 1000ක් අපි මේ පන්නලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔය කතා කරන විශාල පරිමාණයේ විදුලි බල ව්‍යාපෘති අතහැරලා ගත්තොත් එහෙම මෙගාවොට් 1000ක් කියන්නේ ඇත්තටම ලොකු ප්‍රමාණයක්. පුනර්ජනනීය විදුලියෙන් නිපදෙනවා කියන එකත් එතනත් මම හිතන්නේ මේ කලාපයේ ගත්තොත් එහෙම ඒක අපිට ගොඩක් වටිනාකමක් වෙනවා. අනිත් එක දැන් ඔය කතා කරපු සුළං විදුලි බලාගාරය ගත්තන් පස්සේ මේකෙදි මුල් අදියරට සුනිත් බල ශක්ති අධිකාරියෙන් තමයි ඇත්තම පළමු දායකත්වයක් උනේ. මොකද සුළං විදුලි බලාගාරයක් හදන නම් ඒකට අවශ්‍ය කරන දත්තයන් ටිකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම
මේක සුළම් ප්‍රවාහනය කොහොමද කොච්චරක් තියෙනවද අවුරුද්ධ පුරාවට ඒතික වෙනවාද කියන එක. ඉතින් ඇත්තටම අපි ඇත්තරම් පටන් ගත්තේ අපේ ආයතනයෙන් පටන් ගත්තේ 2012යි. 2012 අපි මේකේ පිහිටෙව්වා මීටර 60ක උස සුළං මාපකයක්. ඊට පස්සේ අපි ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකතු වෙලා ඊට පස්සේ මොකද මේ ව්‍යාපෘතිය ආයි බලලා මේකේ තියෙන ශක්ෂතාවය අනුව මීටර 80ක සුළං විදුලි මාපකයක් හිටවලා ඒකේ තියෙන දත්ත ටික තමයි ඇත්තටම අපි විදුලි බල මණ්ඩලයට ඒක ලබා දුන්නේ. අවශ්‍ය කරන ඒ කියන්නේ ටර්බයින් වල මේ ධාරිතාවය තීරණය කිරීම සඳහා. එතකොට 2019 ඔබතුමාලගේ රිපෝට් එකේ කියනවා චුන්නාක්කම් වල මන්නාරමේ මොණරාගල ත්‍රිකුණාමල කිලිනොච්චියේ පුනරීන් වල 2022 කෝකිලායි වල 2024 2025 පුත්තලමේ සහ යාපනයේ ඉදිකරනවා කියලා. එතකොට දැන් මේක සාර්ථකයිද මේ ව්‍යාපෘතිය මේ ඉදිකිරීම යෝජනා වලට යනවද සුළං බල ශක්තිතා දෙන වාර්තාව තියෙන විදිහටම? අනිවාර්යෙන් ඇත්තටම ඒ කාලේ අපි හඳුන්වන ඒ කියන්නේ මට විනාඩියක් දෙන්න අපි ලංකාව හැමතැනම අපි හරි ගස්සලා තියෙන සුළං මාපක යන්ත්‍ර. ඒතර ඒ හරහා තමයි කොයි පැත්තෙන්ද අපි ගත යුතුයි කියලා තීරණය කරන්න වෙන්නේ. දැන් මේ කියපු තැනද ලංකාවේ දැනට හොඳටම ලංකාවේ තියෙන හොඳම තැන තමයි මන්නාරම පුනරීන් කියන එක තමයි ලංකාවේ තියෙන හොඳම මම හිතන්නේ ලෝකෙත් ගත්තොත් එහෙම හොඳම හුලම් ප්‍රවාහයක් තියෙන පැත්තක්. මොකද අපි දන්නවා අපි මොන්සූන් දෙකක ඉන්නේ. ওই මොන්සූන් දෙකේම ප්‍රවාහය යන්නේ ওই දෙක මැද්දෙන්. එතකොට ඒක හින්දා රට හුලං නැතුව තියෙන්නේ මම හිතන්නේ බොහොම අඩුවෙන් තියෙන්නේ බොහොම පොඩි කාලයක්. නමුත් අනිත් හැම කාලයකදම මේකේ හුලම් ප්‍රවාහයක් තියෙනවා දෙපැත්තටම. ඉතින් ඒකේ වාසිය මම හිතන්නේ විදුලි බල මණ්ඩලය දැනටමත් අරන් තියෙනවා. ඉදිරියේදීත් මම හිතන්නේ මේ සම්බන්ධව අපි තවත් ව්‍යාපෘති මෙතනම තව මෙගාවොට් 200ක් විතර අපි බලාපොරොත්තු වෙනවා. මන්නාරමෙත් පුනරිනුත් තව මෙගාවොට් 350ක් ප්‍රමාණයක් අපි යන්න දැනටමත් සැලසුම් හදලා කරගෙන යනවා. දැන් ඒත් එක්කම දැන් පහුගිය කාලේ යෝජනා කරපු ඒවා තිබුණා විකල්ප බල ශක්තියින් වලට යන්න නැමතුමා මේ සූර්ය බල ශක්ති ව්‍යාපෘති පිළිබඳව. ඒතර දැන් 100 ගාණක් ඉල්ලලා තියෙනවා කියනවා සමාජිකයෝ වශයෙන් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේවට අවසරය තාම ලැබිලා නැහැ. මේවා ස්ලාච්චුවක දාලා තියාගෙන ඉන්නව දෙන්නේ නැහැ. මුලින් 30ක් දෙනවා කොහොම දැන් 10ට අඩු කරලා තියෙනවා. කොහොමද මේ වගේ ලාභ ලබන්නේ අරගෙන මේවා දිරිමත් කිරීමක් නෙමෙයි වෙන්නේ කියලා කියනවා. ඇත්ත තත්ත්වය මොකද්ද? මේවා හංගගෙන ඉන්නවද ලාච්චුවේ දාලා තියන් ඉන්නේ? නෑ ඇත්තම කතාව චතුර දැන් විදුලි බල මණ්ඩලයේ ඇක්ට් එක අනුව 2013 ඇක්ට් එක අනුව විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා ගන්න පුළුවන් ලීස් කොස්ට් එක මත ලීස් කොස්ට් එක කියලා කිව්වහම ටෙන්ඩර් පදනමක් තමයි ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් 2017 වෙනකන් මේ කියන නීතිය සහ ඇක්ට් එකේ මේ යම් දෙයක් තිබුණත් 2017 වෙනකන් සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකේ රෙජිස්ටර්ඩ් වෙච්ච මෙගාවොට් 10ට වඩා අඩු ව්‍යාපෘති වෙනුවෙන් ෆීඩිං ටෙරිෆ් එකකට සහ ඒ වෙලාවේ තීන්දුව කරන ලද මිලක් මත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. 2017 නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබිච්ච යම් විමසීමක් කිරීමේදී ලැබිච්ච මතය මත 2017න් පස්සේ එකම ව්‍යාපෘතියක්වත් අපට ටෙන්ඩර් ප්‍රොසීඩින් පිට දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔය චෝදනාව තියෙන්නේ ලාච්චුවේ දාගෙන ඉන්නවා විදුලි බල මණ්ඩලය උදව් කරන්නේ නැහැ. මෙතන මාෆියාවක් තියෙන නොයෙකුත් දේවල් මේ ගැන කතා වෙනවා. හැබැයි අපි රිනියබල් ගැන එනර්ජි ගැන කතා කරපුවම චතුර දැන් විදුලි බල මණ්ඩලයට විශාල වගකීමක් තියෙනවා. දැන් රිනියබල් එනර්ජි එකතු කිරීම අපේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ඉලක්කය 100% දක්වා යන්නේ කොහොමද කියන එක මතත් ප්ලෑන් කරනවා. අල්ලපු ඉන්දියාවෙත් මේ ගැන ප්ලෑන් හදනවා. එහෙමනම් අපි දැන් විදුලි බල මණ්ඩලයේ විදිහට අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් අපි අමාත්‍යාංශයක් විතර රිනියබල් ටික එකතු කරන්න දඟලනවා වගේම එකතු කරන්න යෝජනා කරනවා වගේම ලෝකේ සහ රටේ මතේ ජනාධිපතිතුමාගේ මතය රිනියබල් එකතු කළ යුතුයි කියන එක වගේම දැන් විදුලි බල මණ්ඩලය ලෑස්ති වෙන්න ඕනකම තියෙනවා මේකට අපි කොහොම සූදානම් වෙන්නේ. මොකද අපි හැමෝම දන්න විදිහට අපි රිනියබල් ගැන කතා කරපුවාම මේකේ බල ශක්තියේ විචල්්‍යතාවයක් තියෙනවා. වැස්සොත් අඩු වෙනවා. ඒ වගේ හුලං වැඩි වුණොත් වැඩි වෙනවා අඩු වුණොත් අඩු මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ එහෙමනම් මේ විචල්්‍ය බල ශක්තිය එකතු කර ගැනීම සඳහා ටෙක්නොලොජි එක දියුණු කරගන්න වෙනවා. ඒකට අවශ්‍ය කරන ඒ සියලුම තාක්ෂණයන් ටික ලබා ගන්න ඕනකම තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ පැත්තේ තියෙන ලොකුම දේ තමයි විදුලි බල මණ්ඩලය ඉතාමත් කඩන මේකට ලෑස්ති වෙන්න ඕනකම තියෙනවා. මොකද මෙච්චර කාලයක් ආණ්ඩුවක් විදියට රිනියබල් එනර්ජි එකතු කරන්න ඕන කියන මතවාදයේ හිටියට මතයක් තිබුණාට
හැබෑවටම එකතුනාද කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනකොට මොකද 2017 වසරට වඩා 2018 අවුරුද්දේ වහල මත සවි කරපු සූර්ය බල කට්ටල ඒ කියන්නේ රූෆ්ටොප් සෝලාර් පවර් පැනල් වලින් 51%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම කරලා තියෙනවනේ. අපි දැනට ඉන්නේ චතුර ඇත්තටම ගත්තොත් එම රූෆ්ටොප් සෝලාර් මෙගාවට් 300කට අඩු ප්‍රමාණයක් තමයි තාමත් එකතු වෙලා තියෙන්නේ. ගෙවල් වලින් ගත්තොත් එම ගෙවල් 25000ක් පමණ තමයි එකතු වෙලා තියෙන්නේ. අපි මේ කතා කරන්නේ රූෆ්ටොප් සෝලාර් ගැන පමණක් නෙමෙයි. දැන් මේ වගේ මෙගා ව්‍යාපෘති එකතු වීමත් සමග ඒ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන තාක්ෂණය නව දැනුම ඒ වගේම මේ ෆර්ම් පවර් එකක් විදිහට මේක කන්වර්ට් කරගන්න විදි තියෙනවද? දැන් දැන් මේ කතාව අද නෙමෙයි අවුරුදු දැන් 10ක් විතර තිස්සේ ඉංජිනේරුවෝ හැමෝම කියන්නේ පද්ධතිය ස්ථාවර ගන්න බෑ පද්ධතිය ස්ථාවර ගන්න බෑ හැමදාම කියන කතාව ඕක. මම අහන්නේ දැන් ඔබතුමාලා දෙන්නම ඉංජිනේරුවෝලා මේක ඇයි අවුරුදු 10ක් යනවා මේක මොකද්ද තාක්ෂණයේ ගේන්නේ නැද්ද? ඉතාමත් වකිය මොකද මම අවුරුද්දක් විදුලි බල මණ්ඩලයේ සභාපති හැටියට ඉංජිනේරු මහත්වරුත් එක්ක විදුලි බල මණ්ඩලයේ වැඩ කරලා තියෙනවා. මම දන්නවා මේ මොන විදිහටද යන්නේ කියලා යම් තාක් දුරට. ඇත්තටම විදුලි බල මණ්ඩලයට කිසිම හේතුවක් නිසා සූර්ය බලය ගත්තේ නැහැ කියලා කිසිම කෙනෙක් චෝදනාවක් කරනවා නම් ඒක වැරදි කියන අදහසේ තමයි මම ඉන්නේ. මොකද බොහොම මේ සාධාරණව මම කියන්නේ හේතුව සූර්ය බලය කියන එක ඇත්තටම දියුණු වෙමින් පැවතුනේ මෑතක තමයි දියුණු වෙන්න පටන් ගත්තේ. මුලින් ආයේ රුපියල් 22ක් වුණා අපිට එක්කයක්. හැබැයි මේ තරංකාරී මිල ගණන් යටතේ චතුරෝ ආය දන්නවද මේ වෙනකොට අපි ගිය මේ අවුරුද්දේ මුල ටෙන්ඩර් එකක් දැම්මා. ඒ ටෙන්ඩර් එකේ මෙගාවොට් 150ක් ටෙන්ඩර් කරා රුපියල් 10 වටේ ගණක් ආවේ. ඊට කලින් ටෙන්ඩර් කරලා තිබ්බ එකක් මෙගාවොට් ඇත්තටම 60ක් වුණාට ඒකේ 35යි ආවේ. ඒ 35යිම ලබන මේ වෙනකොට ගොඩක් ඉවරයි. පළවෙනි කාර්තුව වෙනකොට ඒක පරක් වුණා. හේතුව ප්‍රධාන වශයෙන් ඉඩම් වල ප්‍රශ්න හින්දා පරක් වුණේ. ඒ ටික අපි ඉවර කරනවා 35. ඊළඟට දෙවෙනි ටෙන්ඩර් එක අපි ආවට පස්සේ අපි අස්සම් කරේ. ඒකේ දැන් වැඩ කටයුතු කරා යනවා. ඒක ලබන අවුරුද්ද වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා. ඒතරත් මෙගාවොට් 90ක් දැම්මට 70යි ටෙන්ඩර් වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි මේ 150 ටෙන්ඩර් එකේ 150ට 500 ගණක් පාටිසිපේට් කරලා දැන් මේ දවස්වල ඉවලුවේට් කරලා තිනවා 60ක්. අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් අනුමැතිය ආවට පස්සේ ඒක දෙන්න. ඒ වගේම අපි හැම වෙලෙම විදුලි බල මණ්ඩලය කියන්නේ මේක විවිධභාවයෙන් යුක්ත ටෙන්ඩර් වලට යන්න ඕනේ කියන එක. ඒක මාත් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමත් එක්ක කියනවා. මොකද සාධාරණයක් වෙන්න තරංකාරී මිල ගණන් යටතේ ගියේ නැත්තම් අර ඉස්සල්ලා සුළං ගත්තේ රුපියල් 25ට 24ට. සූර්ය බලය 22කට ගත්තේ රුපියල් 10ට. අපි මේ කතා කරන්නේ එක මෙගාවොට් එකකින් ඒක 4000ක් හදන්න පුළුවන්. රුපියල් 10ක් වෙනස් වුණොත් දවසකට රුපියල් 40000ක් පාඩු වෙනවා. මෙගාවොට් එකකින් ඔය කතා කරන්නේ. ඉතින් ඒකින්ද මේවා තරංකාරී මිල ගණන් වල සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක හොඳ මිල ගණන් ඇවිල්ලා තියෙනවා. ඒක කාරණේ තමයි විදුලි බල මණ්ඩලය සහ එමෙතුමාට අපි ඉතාමත් මේ ස්තුතිවන්ත වෙනවා. ඒකෙදි බොහොම හොඳ ඩ්‍රයිව් එකක් ගත්තා. සෝලාර් පවර් ප්ලාන්ට් 10000ක් අපි ට්‍රාන්ස්ෆෝමර්ස් වලට හදන එක දැන් ලොකේෂන් ටික අපි අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. 10000ක් කිලෝවොට් CA 10000ක්. ඒ කියන්නේ මෙගාවොට් 1000ක් වෙනවා. අතිවිශාල ප්‍රමාණයක්. ඒක අපි අවුරුදු 3ක් ඇතුළත ක්‍රියාත්මක කරන්න විදුලි බල මණ්ඩලයේ සස්ටේනබල් ලොචන් පොතොරිටි එක අමාත්‍යතුමා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් හැටියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම පිටිපස්සේ දැන් මෙගාවොට් 4000ක විතර ප්‍රමාණයක් ඔබතුමාලට තියෙනවා. හැම වසරකම 250ක් එකතු වෙන්න ඕන කියලා කියනවා. අලුතෙන් ඔබතුමාලා ගිය අවුරුද්දේ කිව්වේ එහෙමයි පුරවකතන. එතකොට දැන් 250ක් එකතු වෙනවද මේ අවුරුද්ද ගානේ? ඒක මෙහෙමයි. එතන 250 කියන එක එන්නේ ප්ලාන්ට් ෆැක්ටර් එකත් එක්කම තමයි. සෝලාර් වලින් 250ක් එකතු වෙලා හරියන්නේ නැහැ. මොකද සෝලාර් එකේ ප්ලාන්ට් ෆැක්ටර් කියන එක 120ක් විතර තියෙන්නේ. ඕක අර 180 වගේ තියෙන පර්ම් එනර්ජි වල තමයි 250ක් වෙන්නේ. හැබැයි පහුගිය අවුරුදු 7 ඇතුළත අපි බොහොම කනගාටු වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මම මේ පහුගිය රජයටම තමයි ඒක ප්‍රසිද්ධියම කියන්නේ නොහැකියාව හින්දා කරන්න බැරි වුණේ. එකම විදුලි බලාගාරයක්වත් හදාගන්න බැරුව මේ අපි අවුරුදු ඊයේ විවෘත කරේ අවුරුදු අන්තිම බලාගාරය 2014 වර්චුවල්ට පස්සේ විවෘත කරපු ප්‍රධාන බලාගාරය. ඒ වගේම කරපු බලාගාර වලින් උමාවය, බ්‍රෝඩ්ලන්ඩ්, මොරගොල්ල, සීතාවක ওই ව්‍යාපෘති ඔක්කොම පහ වුණා. කරගන්න බැරුණා. තාම විවෘත කරගන්න බැරුණා. ඒ වගේම තමයි අපිට ටෙන්ඩර් කරපු LNG බලාගාරය LTL එක. ඒකත් අපි සති දෙකකින් ආරම්භ කරනවා. ඊට පස්සේ තව ටෙන්ඩර් කරන්න තියෙනවා මෙගාවොට් 300ක බලාගාරයක් නොරච්චෝලේ ඊළඟ පියවර. මේ ප්‍රධාන බලාගාර ටික ගන්න නැතුව අපිට ලොකු අඩුවක් තියෙනවා. මේකට චතුර මොකද දන්නවද උනේ මේවා හදපු නැති ඉන්නේ. ඔක්කොම ඩීසල් වලට යන්න ඕනේ. රුපියල් 30 වට. ගිහිල්ලා අපි බිලියන 5ක් 1 බිලියන 5ක් ඩීසල් වලින් ගන්න රුපියල් 30ට. ඔය 30ට ගන්න එක අපි තව රුපියල් 5ක් ඇඩ් කරන්න එකතු කරන්න ඕනේ. ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් 35යි. ඒතකොට අපි 16ට තමයි සාමාන්‍ය විකුණන්නේ. රුපියල් 20ක් පාඩුයි. 20 වැඩි කිරීම බිලියන 5 කියන්නේ බිලියන 100ක් අපි නාස්ති කරනවා විදුලි බල මණ්ඩලයට පාඩු වෙනවා මේ ඩීසල් හින්දා.
ඒක තමයි අපේ රජයේ ප්‍රධානම අපි බාරගන්නකොට තිබ්බ මේක බලපුහම තිබ්බ අපි අභියෝගය ඩීසල් නැති කරනවා කියන එක. අනිවාර්යයෙන්ම ඩීසල් නැති කර යුතුයි. 100ට දැනට 30ක් ගන්න එක 105කටත් අඩු කරන්න අපිට පුළුවන් වෙනවා. අපි LNG සැපයීම ගත්තොත්. ඒක තමයි අපේ ඊළඟ පුනර්ජනනීය බල ශක්තිය වාගේම ඒක කරන්න නැතුව මේ කටයුතු කරන්න. ඉංජිනේර රංජිත් සේපාල මහත්මයා මේකේ එක කොටසක් ඔබතුමාලා මේ මන්නාරම ඉදි කරනකොට පරිසර වේදීන්ගෙන් විශාල විරෝධයක් එල්ල වුණා. විශේෂයෙන්ම කුරුළු සංක්‍රමණ කොටසක මේක පිහිටලා තිබෙන වාර්ෂිකව මෙතන තියෙන ප්‍රශ්නේ කොච්චරක්ද කියලා ඇස්තමේන්තුගත කිරීමක් කරනවද කියලා ඒ වෙලාවේ ඇහුවා. එතකොට දැන් අද මේක ඉදි කරලා ඉවරයි. එතකොට මේ සංක්‍රමණයන්ට සිදුවෙන්නේ මොකද්ද මේ අවස්ථාවේ ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග මොනවද මේක වෙනුවෙන්? මං හිතන්නේ මන්නාරමේ සම්පූර්ණම ඒ අදාළ ටික කරේ විදුලි බල මණ්ඩලයෙන්. ඒකෙදී ඇත්තටම අපි සාමාන්‍ය ක්‍රමවේදේ නම් අපි කුරුල්ලන් ගැන හොයන්නම් අඩුම ගානේ අවුරුදු දෙකකවත් සයිකල් එකක් අපි කියන්නේ සයිකල් එකක් යන්න ඕන කියන එක. ඒ කියන්නේ එන කුරුල්ල එන කට්ටිය සහ යන කට්ටිය අතර. එතකොට මේකෙදී අපි ටර්බයින් හයි කරද්දී හයි කරන්නේ කුරුල්ල නොයන පැති. සමහරලාට අපි තීරණය කරපු ටර්බයින් එකක් වුණත් සමහරලාට අපි අයින් කරලා තියෙනවා කුරුල්ලන්ට ඉඩ දෙන්න ඕන හින්දා. ඒ කියන්නේ අපි සමහර ওই මැප් එකේ මාක් කරනවා මෙන්න මේ ප්‍රදේශ තමයි කුරුල්ලෝ ඇවිල්ලා අපි කියන්නේ ලෑන්ඩින් කරනවා. ඒ කියන්නේ නැත්තම් ඇවිල්ලා බිමට පාත් වෙන තැන් තියෙනවා. ඒ වගේ ඒවා තියෙන ඒවා අපි අනිවාර්යෙන් අයින් කරන්න ඕන. නමුත් මේ තියෙන ටර්බයින්ස් වල තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ කුරුල්ලන් ඈතදී එද්දී අඳුර ගන්න පුළුවන්. ඒ අඳුන ගැනීමත් එක්කම ටර්බයින් එක නවත්තනවා කුරුල්ලන්ට ඉඩ දීලා ඒ වගේ එකක් කරනවා. ඊට අමතරව ඇත්තටම අපි කුරුල්ලෝ විතර නෙමෙයි අපි සාමාන්‍යයෙන් අපි මේ වවුල්ලු පවා ඒ අයගේ සංක්‍රමණය අපි බලනවා. බලලා ඒ අයට හානියක් නොවන විදියට තමයි මේ වගේ කරන්නේ. ඇත්තටම දැනට අපි මන්නාරම දැන් ඉවර කරලා ඉවරයි. අපි පුනරීන් ව්‍යාපෘතිය ගත්තත් අපි පහුගිය අවුරුදු දෙක පුරාවටම අපි කරේ ඒ ස්ටඩියක් කරනවා. ඒ කියන්නේ කාලයක් යනවා ඒ ස්ටඩි එක කරන කාලයක් යනවා. ඉතින් ඒකෙදිත් අපි අඳුනගත්තා කොයි ඒරියා තැන්වලද කුරුල්ලෝ ඇවිල්ලා පාත් වෙන්නේ සහ වවුල්ලෝ ඇවිල්ලා මේවා කරනවා. ඉතින් මේ දෙක ස්ටඩි කරලා ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ කොයි තැන්වලද මේ ටර්බයින් එක හයි කරන්න ඕන කියන එක. ඒක අපි විදුලි බල මණ්ඩලයේ නව සැලැස්ම සම්බන්ධයෙන්ුත් ඒ වගේම විදුලි ජනනය සම්බන්ධයෙන් පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන්ුත් අපි කතා කරමින් ඉන්නේ. අපි කෙටි විරාමයකට යමු වෙලා ඉන්නම්. මේ අද දෙරණ බිග් ෆෝකස්. යලිත ඔබ අද දෙරණ බිග් ෆෝකස් සමග සජීවීව එකතු වෙන්නේ. පළමු අවස්ථාවේ අමතුමා අදහස් බල කිරීමක් කරා මේ අපි මොනවද කරන්න ඕන දේවල් කියලා ඉදිරියේදී මතෝ දැන් බලාගාර ඉදිකිරීම දැන් අපි පුනර්ජනනීය කොටස විතරයි ඔබතුමත් එක්ක මෙතනින් ඉඳ කතා කරන්නේ. දැන් එතකොට හැම ගෙදරකමටම සූර්ය පැනල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, ඒ වගේම ඒත් එක්කම අඩු ණය පහසුකම් ලබා දීම, ජනාධිපතිතුමා කියලා තින්නේ දැක්මේ 2030 වෙනකොට යනවා කියලා සම්පූර්ණයෙන්ම මේ ගමන. දැන් ඔබතුමා වගේ තරුණ කෙනෙකුට දැන් මේක දීලා තියෙනවා. ඔබතුමා මෙතන ඉඳීද මේ යනකල් මං අහන්නේ මේ එහෙම නෙමෙයි පේන විදියට ඒක කරයිද 2030 වෙනකොට මේක යන්න පුළුවන් ප්‍රමාණය අරන් යනවද අදගෙන? අනිවාර්යයෙන්. මොකද ජනාධිපතිතුමා වගකීමක් බාර දීලා තියෙනවා. ඉතින් අපි මේ වගකීම ඉෂ්ට කරන්න සියලු දෙනාම බැඳිලා ඉන්නවා පමණක් නෙමෙයි. අපි රටක් විදිහට මේක කරන්නත් ඕනකම තියෙනවා. ඔබතුමා උනන්දුවෙන් වැඩ කරනවා පේනවා මේ ශාස්ත්‍රය. මම අහන්නේ එතකොට දැන් ඔය ගෙවල් වලට දීපු දේවල්, ඒ ණය පහසුකම්, ඒවා తాවකාලිකව යම්කිසි පසුගාමීත්වයක් පෙන්눔 කරන්නේ. දැන් අපි දැන් ගෙවල් වල ගත්තොත් එහෙම දැන් අපි මේ පාර අයවැයට අපි ඉදිරිපත් කරා පවුල් ලක්ෂයක් වෙනුවෙන් සූර්ය පැනල ලබා දෙන වැඩසටහනක්. ඉතින් මේක අගමැතිතුමාගේ අයවැය කතාවේ තිබුණා. අපි අමාත්‍යාංශයෙන් යෝජනා 5ක් ඉදිරිපත් කරා මුදල් අමාත්‍යාංශයට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට. ඒ පහම මේ පාර අයවැය තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි සතුටු වෙනවා විතරක් නෙමෙයි. ඒක අපටත් ලොකු ශක්තියක්. මොකද රටේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ පිළිබඳව උනන්දුවෙන් ඉන්න නිසානේ. මේක ලැබෙන්නේ එහෙම නැත්නම් ලැබෙන්නේ නැහැ. දැන් මෙතනදී අපි කතා කරනවා පවුල් ලක්ෂයක් සවි බල ගන්නන්න. පවුල් ලක්ෂයකට අපි KV කිලෝවොට් 5 ගානේ යුනිට් එකක් හයි කරොත් එහෙම ජාතික විදුලි බල පදනම මෙගාවට් 500ක් අපට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලයට වෙන සේවය. පුනර්ජනනීය බල ශක්තිය මෙගාවට් 500ක් එකතු වෙනවා. හැබැයි අපි ඊට එහා ගිහිල්ලා මේ ව්‍යාපෘතිය අපි සැලසුම් කරලා තියෙන්නේ පවුල් ලක්ෂයක්. දැන් මම මේ එන්න ප්‍රමාදුනෙත් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්තුමත් සමග සාකච්ඡාවක් කරා මේ නිවාස තෝරා ගැනීම සහ සමෘද්ධි පවුල් ටික ලබා ගැනීම. ඉතින් මම ඉතාමත් පැහැදිලිව කියන්නේ පවුල් සමෘද්ධි පවුල් ලක්ෂ 18ක් ඉන්නවනේ. මේකෙන් අපි කියන මෙගාවට් කිලෝවොට් 5ක මේක සූර්ය බල පැනලයක් සවි කරගන්න පුළුවන් වහලා තියෙන පවුල් ලක්ෂයක් අපිට දෙන්න. ඒ ලක්ෂයට අපි ආදායම් මාර්ගයක් අපි ලබා දෙනවා. දැන් සමෘද්ධියේ තියෙන පවුලක් ශක්තිමත් කරන්නනේ. හැමදාම සමෘද්ධි ගෙවගෙන ඉන්නේ මේනේ.
මම කොමසාස්තුමාට යෝජනා කරේ අපට දෙන්න මේ පවුල් ලක්ෂේ අපි එයාට කිලෝවොට් 5ක සෝලා සිස්ටම් එකක් හදන්න යන මුදල තියෙනවනේ. මේ සඳහා අපි ණය මුදලක් අරන් දෙනවා 104 පොලියට. ඒ වගේම ඩවුන් පේමන්ට් එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව 0 ඩවුන් පේමන්ට් මේ ලෝන් එක අපි ගන්න බැංකුවත් සමග සාකච්ඡා කරලා බැංකුව යම් ප්‍රමාණයක් අපිට මූලික කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමනම් අපි මේ කතා කරන වැඩසටහන හරහා පවුලකට ලැබෙනවා ආදායමක් විදිහට රුපියල් 13250ක් පමණ මුදල. අපි ලෝන් එකට අයින් කරමු රුපියල් 10000ක්ම. රුපියල් 3200ක් 250ක් අතේ ඉතුරු වෙනවා. මේකෙන් අපි ලයිට් බිල ගත්තොත් රුපියල් 1000ක් ලයිට් බිලට ගියොත් ඒත් රුපියල් 2250ක් අතේ ඉතුරු වෙනවා. මගේ යෝජනාව අර සමෘද්ධියෙන් රුපියල් 1000ක් 1500ක් දුන්න පවුල්. නැත්නම් 2000ක් දුන්න පවුල්. ලක්ෂයක් අපට බාර දුන්නොත් ආණ්ඩුවෙන් අර 2000 හැම මාසෙම දෙන්න උවමනාවකුත් නැහැ. මම නම් මේකේ ආසම කෑල්ල තමයි අර මේ වචනේ කිව්වට අමනාප වෙන්නත් එපා, තරහ වෙන්නත් එපා, බයින්න පටන් ගන්නත් එපා. අර නිකන් ආණ්ඩුවෙන් මුදලක් ලැබෙනකන් බලාගෙන හිටිය පවුල් ලක්ෂයක මානසික මට්ටම වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් නිකන් කන්නේ නැහැ. අපි දැන් දෙනකන් බලන් ඉන්නේ නැහැ. අපි දැන් අපේ නිවස මත තියෙන සෝලර් පැනල් එකෙන් ආදායමක් උපයන පවුලක් කියන මෙන්න මේ කියන මානසික මට්ටම වෙනස් කර ගැනීම තමයි රටේ අනාගතය. රටේ වෙනස ඇති කරන්න පුළුවන් එතන. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති රාශියක් අපි මේ රටේ ඇති කරනවා. ඒ හරහා ජාතික විදුලි බල පද්ධතියේ පුනර්ජනන බල ශක්තිය එකතු කර ගැනීම පමණක් නෙමෙයි ඒ හරහා පවුල ශක්තිමත් කිරීම. දැන් ඔබතුමා දන්නවා දැන් මේ කතා කරන පවුල් ලක්ෂයක්නේ. දැන් මේ මෙගාවොට් 1000 අපි කියමු අපි කොම්පැනි තුනකින් ගත්තා කියලා. ආදායම යන්නේ දැන් අපි විදුලි බල මණ්ඩලය ගෙවන්න ඕනේ නිෂ්පාදනය කරගන්න සමාගමට. කොම්පැනි තුනකටනේ. හැබැයි අද අපි 22 ගානේ කිලෝවොට් 22 ගානේ යුනිට් එකක් ගන්නේ රටේ ජීවත් වෙන මහ ජනතාවගේ. මේ සල්ලි සේරම කාර්ද යන්නේ. වෙනද ගියේ කොම්පැනි කීපයකට නම් අද පවුල් ලක්ෂයකට රටේ මිනිසුන්ගෙන්ම ආය කරගන්න මුදල් ටික අපි නැවත වතාවක් ජනනය කරගන්නත් ගෙවන්නේ ආදායමක් වශයෙන් දෙනවා පවුල් ලක්ෂයකට. ඉතින් මේ රටේ ආර්ථිකයේ මහා වෙනසක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙගාවොට් 1000ක් හදන්න කොම්පැනි කීයක් ලංකාවේ තියෙනවද? දැන් සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකේ ලියාපදිංචි වෙලා ඉන්නවා 200ක් විතර කොම්පැනි. මේ 200ටම අපි දුන්නා කියන්නේ එක හා සමානව. ලක්ෂ 200න් බෙදුවාම එක්කෙනෙකුට ලැබෙනවා ගෙවල් 500ක්. තාමත් ගෙවල් 500ක් තියා ගෙවල් 100ක් සෝලා හයි කරමුනත කොම්පැනි තමයි මේ වැඩි හරියක්. කීපයක් ඉන්නවා ඉතාමත් හොඳට සහ අත්දැකීම් තියෙන කට්ටිය අනෙක් සේරම මේ ඉන්ඩස්ට්‍රියට අලුතෙන් ආපු කොම්පැනි ටික. එහෙමනම් මේ ගෙවල් ලක්ෂ හරහා පමණක් එක කොම්පැනියකට ගෙවල් 500ක වැඩ හම්බ වෙනවා කියලා කියන්නේ අවුරුදු 3ක් තුල කරන්න එයාට දරා ගන්න බැරි දෙයක්. එයාට අමතර සේවකයෝ ගන්න වෙනවා, අමතර තාක්ෂණය ගේන්න වෙනවා. ඉතින් මේ සියල්ලත් එක්කම සෝලා ඉන්ඩස්ට්‍රි එක මහා විදියට පුරුල් වෙනවා. ඒ වගේම රැකියාව නැතුව කවුරු ඉන්නවද? පිටරටනුත් එනවා රැකියාව අතහැරලා ලංකාවට. අන්න එයාටත් පුළුවන් මේ ශේෂ සම්බන්ධ වෙන්න. ඉතින් මේක ආර්ථිකයේ ශක්තිමත් වීමක් පමණක් නෙමෙයි මේ රටේ අලුත් ඉන්ඩස්ට්‍රි එකක් බිහි වෙනවා. තරුණයන්ට රැකියාව ටික ලැබෙනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා සියලුම විශ්වවිද්‍යාල පුද්ගලික අධ්‍යාපනික ආයතන මේ රිනියුවබල් එනර්ජි එක ගැන පටන් ගන්න පාඨමාලා ටික. පටන් ගන්නේ දැනුම ගේන්න. මොකද මේක අපි මේ පැත්තෙන් වේගවත් යනකොට වෘත්තීය දැනුමත් එන්න ඕනේ. මොකද සේරම අපිට කරන්න බෑනේ. අපිට කරන්න පුළුවන් අපි දැන් මේක ඉනිෂিয়েට් කරාට පස්සේ මේක රිලේටඩ් අනික හැමෝම මේකට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් මේ පුළුල් කතිකාව ඇති වෙනවද විශේෂයෙන්ම මේකේ ප්‍රශ්නයක් විදිහට ගත්තොත් දැන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැලි කසල උපයෝගී කරගෙන ඔබතුමාලා කිව්වා මෙගාවොට් 10ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ මාසේ. ඒතකොට දැන් මේක ආරම්භ වුණාද? කොයි තත්ත්වෙද තියෙන්නේ? ඇත්තට මේක ආරම්භ වෙන්න මොහොතකදී තමයි මේ කොවිඩ් ප්‍රශ්නය ආවේ. ඒ හින්දා තමයි මේක පරක් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මම දන්න හැටියට ඒකත් මාසයක් එකමාරක් සති දෙකක් දැන් කමිෂන් එක නාමයේ දානවා. 10ක විදුලි බල පද්ධතියක් ඒ කියන්නේ කුණු වලින් ඒ කියන්නේ නැත්නම් වේස්ට් වලින් ජෙනරේට් කරන විදුලිය පද්ධතියට සම්බන්ධ වෙනවා ඉතා නුදුරින්. එතකොට උත්තරවලට ගෙනියන්නේ නැද්ද මතුමා ඊට පස්සේ? මේ රටේ කුණු ප්‍රශ්නයක් වුණාට කුණු ටික ගන්න හරි අමාරුයි. කුණු වලට අයිතිකාරෝ මහා ප්‍රමාණයක් ඉන්නවා. මාෆියාවක් තියෙනවා. ලේසියට කියන මේ කුණු ටිකෙන්වත් ඇයි මේ කරගන්නේ නැත්තේ කියලා. මේ කුණු ටික ගන්න ගියාම තමයි
මේ අයිතිකාරටික බලා ගන්න පුළුවන්. දැමතුම කොළඹ නගර විතරක් ටොන් 500ත් 600ත් අතර ප්‍රමාණයක් එකතු වෙනවා සාමාන්‍යයෙන් දවසකට. එතකොට මේ ටික ගන්න මොකද ප්‍රශ්නේ? දැන් කුණු කඳු නාය යනවා, අර ගෙනියන්න බලාපොරොත්තු වෙනවා, කෝච්චි ගෙන්නවා. ඉතින් මේක කරන්න පුළුවන් නම් වැඩේ ඉවරනේ. දැන් ඉතියෝපියාව වගේ රටවල් මේකේ ගැටලුවක් මේ නෑ හිමිකාරයෝ ඉන්නකෝ කුණු ප්‍රශ්නේ. මේකට චතුර මම කියන්නේ මේකට ආණ්ඩුවක් විදියට කෙලින් තීන්දුවක් ගන්න ඕනකම තියෙනවා. දැන් අපි කුණු වලට ගන්නකෝ ඉතින් ගන්න කියලා තමයි මමත් මේ හයිය දෙන්නේ. මොකද ඒ ගත යුතු ජනාධිපතිතුමා අගමැතිතුමා අපි කණ්ඩායම ඇතුළු මේ වැඩේ කරන්න ඕනකම තියෙනවා. දැන් උදාහරණයක් චතුර දැන් අපි කුණු වලින් විදුලිය නිෂ්පාදනය කරගන්න අපි කියමු රුපියල් මම හිතන්නේ ඉල්ලලා තියෙන 30 ගානක් 36කට 36. මම කියන්නේ මේ 36 ගැටලුවක් වෙන්න බෑ. දැන් සමහර ප්‍රශ්නයක් හදන්න බෑ. සමහර වෙලාවට දැන් මේ 36ට අර 22ටයි ජල විදුලියෙන් ගන්න රුපියල් 4ටයි සෝලා වලින් ගන්න 8ටයි මේ කම්පෙයාර් කරන්න බෑනේ. මේකෙන් වෙන විශාල ප්‍රශ්නයක් විසඳෙනවා. අපි මේ 36ට ගන්නේ රටේම අවශ්‍ය කරන විදුලිය නෙමෙයිනේ. ඒතර මේකෙන් විදුලිය නිෂ්පාදනය කරන ගමම්ම අමතර ප්‍රශ්නයකට විසඳුමක් වෙනවා. මේවා බොහොම කෙලින් ගන්න ඕනේ තීන්දුව නෑ මේ අපි waste to energy වලට. waste to energy එකෙන් මෙගාවට් 50ක් ගන්නවා නම් ඒ 50ම අපිට ගන්න අපි තීන්දුව කරන්න ඕනේ මේ 36 ගන්නට. මේක මහ ලොකු දෙයක්. මේක දැන් waste to energy එක චතුර ටෙන්ඩර් කරන්න බෑනේ. කොහොමද කුණුට ටෙන්ඩර් කරන්න අපි? ඒ නිසා කුණු වලට waste to energy වලට fixed tariff එකක් දිය යුතුමයි. ඊළඟට කවුද කම්පැනි කියන එක තෝරගන්න වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ වගේම කුණු ප්‍රශ්න ගත්තාම කුණු වල අයිති එක එක්කෙනාට දෙන්න නැතුව කුණු ටික සේරම නගර සභාව එකතු කරලා අදාළ මේ waste to energy companies ටිකට මේ plant එකට ගේන වැඩසටහනක් හදන්න ඕනේ. ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් යනවා නගර සභාවට ඒක මේ කියන feeding tariff එකේ 36 ඇතුළේ තියෙන්න ඕනේ. ඉතින් ඕක බොහොම සරලව මේ විදිහට තීන්දුවක් ගත්තා නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒතකොට දැන් කෙරවල පිටිය ගණනාපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ සමාගමක් නිෂ්පාදන කටයුතු කරනවා. ඒතර ඔබතුමාලා කීයටද ගන්නෙ දැන් මේ අවස්ථාවේ? රුපියල් 36ට තමයි ගන්නෙ. ඒකේ මෙහෙමයි ඇග්‍රීමන්ට් එක තියෙන්නේ ඇත්තටම. මොකද මේ කුණු ටොන් එකක් මේ නගර සභාව ඩිස්පෝස් කරන්න රුපියල් 3500ක් විතර වියදමක් යනවා මේ කට්ටියට. එතකොට ඇත්තටම ඒ මුදල මේ එනර්ජි විදුලි බල මණ්ඩලයට හරිය ගෙවලා ගත්තොත් අර 22යි ඉතුරු 14 මේ රිකවර් කරන්න පුළුවන්. ඒකින්ද මේ waste to energy අනිවාර්යෙන් අපි යන්න ඕනේ. යනකොට දැන් වෙලා තියෙන්නේ මේකේ අර මේ බර විදුලි බල මණ්ඩලයට දාලා විදුලි බල මණ්ඩලේ පාඩුයි කියලා නෙමෙයි කරන්න ඕනේ. මේක රටක් හැටියට කුණු ප්‍රශ්නෙට විසඳුමක්. ඒකට හැම දෙයකටම යන වියදමට කවුරු හරි වග කියන්න ඕනේ. නගර සභාව හරි ඒක නගර සභාවේ ඉන්න මේ සමාජිකයෝ කියන්නේ මහ ජනතාව හරි ඒ වියදම දැරිය යුතුයි. එතකොට ඒක දරලා මේ කටයුත්ත කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක පිළිවෙලකට කරොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි කවුරු කරත් චතුර ඕක නගර සභාව දරලා ආණ්ඩුවෙන් නගර සභාවට ගෙවුවත්. ඕක විදුලි බල මණ්ඩලය දරාගෙන විදුලි බල මණ්ඩලයට ගෙවුවත් මේකයි. මේක කළ යුතු දෙයක්. කළ යුතු දෙයක්. අපි මේක මේ පාඩුව කවුද පියවන්නේ නැහැ. අපි විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, කවුරු වෙන්න පුළුවන්. ඒ පාඩුව දරන්න රට වෙනුවෙන් නම් ඒ රටේම ජනතාව මේක සාධාරණීකරණය කරන්න ඕනේ. කුණු ප්‍රශ්නේ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මෙච්චර බරපතලක් දන්නවා. මෙච්චර පාඩුවක් දන්නවා. ඒක අපටත් ආඩම්බරයක් වෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හිරුමල වෙන්නන්න පුළුවන්. මෙහෙම රටේ ජනතාව දැනගන්නවා මෙන්න කුණු ප්‍රශ්නට විසඳුම හෙව්වේ අපි. අපි යලිත් කෙටි විරාමයකට යමු වෙලා ඉන්න. මේ අද දරන බිග් ෆෝකස්. යලිත් අද දරන බිග් ෆෝකස් සමග ඔබ සජීවීව එකතු වෙන්නේ. අපිට තියෙන කෙටි වෙලාවේ තව ප්‍රශ්න ගණනක් අහන්න තියෙනවා. විශේෂයෙන්ම සුනිත්‍ය බල ශක්ති අධිකාරිය විදිහට ඔබතුමාලා ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඉදිරි අවුරුදු කිහිපය කොහොමද ඔබතුමාලාගේ සැලසුම් හැදිලා තියෙන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම දැන් මම හිතන්නේ රජය දැන් තීරණය කළා තියෙනවා 70%ක් 2030 දී යන්න කියන එකට. ඒකට අවශ්‍ය කරන රිසෝසස් එහෙම නැත්නම් තියෙන සම්පත් අපි දැනටමත් අඳුනගෙන ඒ ටික අපි අවශ්‍ය කරන විදියට අපි දැනටමත් ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයන් කරලා දීලා තියෙනවා. ඉතින් 70%ද 80ද 100ද කියන එක සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව අපි දන්නවා අවශ්‍ය කරන රිසෝසස් එහෙම නැත්නම් සම්පත් අපි ළඟ තියෙනවා කියන එක. ඒ සම්පත් තියෙනවා කියලා කිව්වහම මේකේ තව වටින දෙයක් තමයි පරිසර හිතකාමී. ඒ කියන්නේ අපි මේ තියෙන සම්පත කවදාවත් පරිසරයට හානි වෙන විදියට නෙමෙයි අපි ඒක කරන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම
ගස් ටික කපලා සෝලා ගහනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒකට අදාළ රිසෝසස් ටික විතරයි ඇත්තටම අපි තෝරලා තියෙන්නේ. ඉතින් ඒ විදියට අපි අපේ ප්ලෑන් එක එහෙම නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග හදලා තියෙන්නේ. ඉතින් ඒ දැන් මම කලින් කිව්ව විදියට දැනටත් අපි මහා පරිමාණයේ ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ක්‍රමවේදයන් හදලා තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමා හොඳටම දන්නවා සියඹල ආණ්ඩුව මම හිතන්නේ ඊයේ පෙරේදා කැබිනට් තීරණයකුත් ගත්තා. සියඹල ආණ්ඩුව ඒ සෝලා ඒ කියන්නේ මෙගාවොට් 100ක විදුලි වල ව්‍යාපෘති අවශ්‍ය කරන මේ කියන්නේ ඔක්කොම වැඩසටහන් ඉවර කරලා තියෙන. තා පොඩි කීපයක් තියෙන අවසාන අධීරයේ තියෙන්නේ. කියපෝ සමන්තුරේ උහන එතකොට දමන මහාවය අම්පාර එරගම මේ ඔක්කොම කතා කරන්නේ මහා පරිමාණ ක්‍රියාත්මක කරන්නේ අවස්ථාව දෙනවද නැත්නම් මහා පරිමාණ 1යි 2යිද අපි අර කලින් කිව්වා වගේ අපි පරිමාණ කීපයකින් යන්න වෙනවා. එකක් තමයි ගරු ඇමතුමා කිව්ව විදියට වහල මත ඒ කියන්නේ කිලෝවොට් ප්‍රමාණය කිලෝවොට් 20ට අඩු ප්‍රමාණය 50ට ඇත්තටම 50 තමයි සීමාව 50ට අඩු ප්‍රමාණය. දෙවනි ව්‍යාපෘති තමයි අර ඇමතුමා කිව්ව විදියට කිලෝවොට් 100ක. ඒ වගේ ඊට අමතරව යනවා මෙගාවොට් එකේ ඉඳන් 10 ප්‍රමාණය යන්නේවා තියෙනවා. දැන් තව අපි කතා කරනවා 100 සහ ඊට උඩින් තියෙන එක. ඉතින් ඒ වගේ ව්‍යාපෘති කීපයක් යනවා. නමුත් ඇත්තටම අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අපි බලන එකම සාධකයක් හැටියට අපි බලනවා විදුලි වල මණ්ඩලයට මේක සම්බන්ධ කර ගැනීමේ තියෙන හැකියාව. මොකද අපි ලොකු ව්‍යාපෘතියක් ගත්තොත් එහෙම ඒකට විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිරි කිරීම ප්‍රශ්නයක් නෙමෙයි විදුලි වල මණ්ඩලයට සහ අනිකුත් ඒ කියන්නේ මේ සම්බන්ධ වියදම් සැලකීමේදී. නමුත් කුඩා ව්‍යාපෘතියක් සම්බන්ධ වීමේදී ඒක අපි ඊටාත්ම මම හිතන්නේ පරිසංගන විදුලි වල මණ්ඩලයේ ඒක සහයෝගය අරගෙන තියෙනවා නම් විතරයි යන්න තියෙන්නේ. ඒකෙන් මේකෙන් කියන්නේ නැහැ මේක විතරයි මේ පරිමාණ වල විතරයි කරන්න කියන එකක් නැහැ ඇත්තටම. අපි හැම පරිමාණෙම කරනවා. අපි බලාපොරොත්තුව තියෙන ඇත්තටම අවුරුද්දකට මෙගාවොට්ස් 600ට එහා පැත්තෙන් වන බලශක්ති උත්පාදනයක් වෙන විදිහට අවශ්‍ය කරන සම්පත් සොයා දීම. ඒ සඳහා සුනිත බලශක්ති අධිකාරිය කැපවීමෙන් කටයුතු කරනවා. ඒකට අවශ්‍ය කරන පියවරයන් ඇත්තටම අමාත්‍යාංශය හරහත් කරු අමතුමාගේ උපදෙස් පරිදිත් අපි ඒ ටික කරගෙන යනවා. චතුරා කිව්වනේ නම් ගොඩාක් කිව්වනේ. අපි ගොඩාක්ෙන් අපි දැන් ප්‍රයොරිටි දීලා තියෙන්නේ එනර්ජි පාර්ක්ස් 3ක් තමයි. ඔව් මට අවශ්‍ය මොකක්ද හදන්න තැන් ප්‍රධාන වශයෙන් 3යි. ඒ තුනේ එන්නේ දැන් ඊයේ විවෘත කරපු මන්නාර. දැනට අපි මෙතන මෙගාවොට් 100ක් හදලා තියෙනවා. තව අපි මෙතන තව 300ක් අපිට යන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ අමතර තව 300ක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සියඹල ආණ්ඩුව සෝලා පාක් එකේ ඒක සෝලා පාක්යක්. ඒකෙදි මෙගාවොට් 100ක් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන. ඒ සඳහා තමයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන. අපිට ඉතාමත් ඉක්මනින් ටෙන්ඩර් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ටෙන්ඩර් එකේ තියෙන විශේෂත්වය තමයි මේ පාක් කන්සෙප්ට් එකේදී චතුර අපි ගෙනාවේ සියලුම පර්මිෂන් ලෑන්ඩ් එකත් ආණ්ඩුව අරගෙන තමයි අපි ටෙන්ඩර් කරන්නේ. ඒතකොට ටෙන්ඩර් කරුට අවෝඩ් දුන්නාට පස්සේ පහුවදා ඉඳන් එයාට මේකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ පොඩි කාලයක් යන්නේ අවශ්‍ය කරන පර්මිෂන් ටික අපි ගන්න නිසා. ඒ කියන්නේ සුනිත් බලශක්ති අධිකාරිය විසින් ඉඩමත් පවරගෙන පර්මිෂන් ටිකත් අරගෙන තමයි අපි ටෙන්ඩර් කරන්නේ. ඉතින් එතන සියඹල ආණ්ඩුවේ සෝලා පාක් එකේ මෙගාවොට් 100ක් එනවා. ඊළඟට පූර්ණරින් පාක් එක ගත්තාම අපි දැන් මන්නාර විවෘත කර ඊයේ අපි 7 වෙනිදා පූර්ණරින් වලදී අපි සාකච්ඡාව පැවැත්තුවා. ඒ අනුව අපට ඉඩම් අපිට අවශ්‍ය ප්‍රමාණය දැන් අපි නිදහස් කරගනිමින් පවතිනවා. ඒකට තාම සතුටුදායක තත්ත්වයක්. මොකද මේ වෙනකොට අපි ඉඩම් ටිකත් නිදහස් වෙලා තියෙනවා. ඒ අනුව පූර්ණරින් වල එනවා වින් මෙගාවොට් 240ක් එනවා. ඒ වගේම සෝලා එනවා 150ක්. ඒ කියන්නේ 390ක් මෙගාවොට් 390ක් ජාතික විදුලි බල බද්ධ එකතු වෙන නියමිතයි. ඉතින් එතනින් අපි පූර්ණරින් වලත් මේ වෙනකොට මෙගාවොට් 100ක වින් ප්ලාන්ට් එකට අවශ්‍ය කරන ඉඩම් ටික මේ වෙනකොට නිදහස් කරගෙන තියෙනවා. අපිට ඒකත් පළවෙනි අදියර පටන් ගන්න පුළුවන් මෙගාවොට් 100ක්. සභාපතිතුමා මේ චෝදනාවක් ඉදිරියට මම මේක ඉදිරිපත් කරොත් මෙරට විදුලි බල මණ්ඩලයත් එක්ක ක්‍රියා කරන පුද්ගලික සමාගම් කිහිපයක් තමයි තාම මේ මාෆියාව කරන්නේ. පාර්ලිමේන්තුවෙන් අනපනත් සම්මත කරත් මහජන උපයෝගිතා කොමිසම් සභාව අනුමත කරපු ව්‍යාපෘති සියල්ල මගහැරලා තමයි පහුගිය අවුරුදු කිහිපේ කටයුතු කරලා තිබුණේ. එකක් 2009 දී විවෘත කරන්න තිබිච්ච මෙගාවොට් 300ක LNG බලාගාරයෙන් ඉඳලා ආපස්සට ගත්තම උමාවය දක්වා ව්‍යාපෘති ගණනාවක් පරක්කු කරගෙන කටයුතු කරමින් ඉන්නවා. නෑ මං හිතන්නේ චතුර ඒක මේ අර එකත් අර පල්ලෙහා මට්ටමේ චෝදනා කිරීමක් හැටියටයි මම දකින්නේ. මොකද උමාවය පරක්කු කරන්න හේතුව විදුලි බල මණ්ඩලය නෙවෙයි පැහැදිලිවම. මොකද විදුලි පහුගිය රජය හරි පියවරට කරන් යනකොට ඒකේ උමගේ ලීක් එක එනකොට එතනින් එහාට හරි පියවරවල් ගත්ත නොවීම සහ
ණය ගිවිසුම ඉවරවීමත් එක්ක තමයි උමාවේ පරක්කුනේ. බ්‍රෝඩ්ලන් අවුරුදු දෙකක් පරක්කු කරලා තිබෙනවා. දෙකක් බෝඩ්ලන් අවුරුදු 5ක් විතර පරක්කු. අවුරුදු 10ක් විතර දැන් බෝඩ්ලන් ඇත්තටම 1977 කතා කරලා තියෙන. හැබැයි අපි ආවට පස්සේ අපි එනකොට 11 වෙනි පාරට ෂෙඩියුල් එක රිවයිස් කරලා තියෙනවා. අපි තාමත් වගකීමෙන් කියන්නේ. අපි ටයිම් එක සෙට් කරා මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඉවර කරන්න. එකම දේ අපිට ඒක තව මාස 3ක් 4ක් ඉස්සරහට දික් කරන්න වෙනවා මේ කොරෝනා ප්‍රශ්නයෙන්ද. අපි අනිවාර්යෙන් ලබන අවුරුද්දේ අපේ ඉවර කරනවා. ඒතර ගල්ලංගුරු බලාගාරයේ ඔබතුමාලා ක්‍රියාත්මක කරනවද තව? තියෙන හැටියට අපිට කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. මොකද ඒකෙත් චතුර මම කියන්න ඕනේ. මොකද මේ හැම දෙයක්ම අපි සස්ටේන් වෙන්න මුදල් එක්ක තමයි කතා කරන්නේ. ගල්ලංගුරු වලින් අපේ එක හදන්නේ අපිට රුපියල් ගල්ලංගුරු වලට යන රුපියල් 8ක් විතර. ඊට පස්සේ තව 3ක් විතර අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් ගියාම රුපියල් 12ක් යන්නකො. හැබැයි මේ 12 නැති වුණොත් අපි ගන්න අර ඩීසල් මාෆියාව එකක් තියෙන එකක් තියෙනවා. ඩීසල් මාෆියා නෙවෙයි අත්තර මේක නොහැකියාව හින්දා වෙච්ච දෙයක්. බලාගාර ගැහුවා නම් LNG සප්ලයි එක ගත්තරම් මේ වෙනකොට ඩීසල් තියෙන විදියක් නෑ ලංකාවේ. ඒක නොහැකියාවම තමයි. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා LNG ආවොත් අපිට ගන්න අපි ප්‍රොකියුමන්ට් එක කරගෙන යනවා. අවුරුදු 3ක් ඇයි මේ වෙනකොට මෙගාවට් 700ක් අපේ තියෙනවා. LNG වලින් දුවන්න පුළුවන් ඒවා. තව 700ක් එනවා 1400යි අවුරුද්දකට බිලියන 6ක් විතර අපිට ඒක ගන්න පුළුවන් ඒ අවුරුදු 3ක් යනකොට. මෙහෙම සභාපතිතුමා මෙහෙම කිව්වොත් දැන් ජනාධිපතිතුමා කියන්නේ 2030 දී 80%ක පුනර්ජනනීය බලශක්තියට යන්න කියලා. එතකොට ගල්ලංගුරු එක හදුවොත් දැන් තියෙන 40 30ට බහිනවා. එතන මෙහෙම දෙයක් තියෙනවා චතුර. උතනදී බේස් ලෝඩ් කියන එක අපිට දෙකක් ඉන්ස්ටෝල් පවර් කියන එකනුත් ගන්න පුළුවන් එනර්ජි කියන එකනුත් ගන්න පුළුවන්. ඇත්තටම නොච්චෝලේ ගන්නකො දැන් තියෙන තත්ත්වය හැටියට නොච්චෝලේ බලාගාර තුනම කන්ටිනියස් දුවනවා එකක් කැඩිච්ච ගමන් මේ දවසකට පාඩුව මිලියන 150යි. මොකද ඒ වෙනකොට ඩීසල් වලින් දුවන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩ් බයි පවර් අපිට ඕනේ මේ වගේ ඒකින්ද නොච්චෝලේ වුණත් අපිට තව බලාගාරයක් ගැහුවා කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට තියෙන පවර් ඩිමාන්ඩ් එක ඉන්ඩස්ට්‍රි කියන හැටියට. එතකොට අපි මේ අර පොඩි කෑල්ලක් විතරක් අල්ලන් කියන්න බෑ මේක මේ නොකරනවද කරනවද. ඒක තමයි ඉංජිනේරු අපේ විදුලි බල මණ්ඩලයේ තියෙන එනර්ජි මේ අපේ ජෙනරේෂන් ප්ලෑන් එක. ඒ ජෙනරේෂන් ප්ලෑන් එක හැටියට අපි කරන්න ඕනේ. දැන් එතනම සුනිත්‍ය බලශක්ති අධිකාරිය තවදුරටත් තියෙනවද නැද්ද? පියුසෙස් සුනිත්‍ය බලශක්ති අධිකාරිය තියෙනවා. සමා වෙන්න මහජන උපයෝගිතා කොමිසම සමා වෙන්න ඕනේ. ඒ පිළිබඳව මම හිතන්නේ ඊයේ කැබිනට් මම දැක්කා කැබිනට් තොරතුරු ලබා දීමේ කමිටු මේ ප්‍රෙස් එකේදී මේක අහෝසි කරලා නැහැ. මේ පිළිබඳව මතවාදයක් තියෙනවා. කැබිනට් එකෙත් මේක විශාල වශයෙන් සාකච්ඡා වුණා. ඒ නිසා ඉදිරියේදී මේකට තීන්දුවක් ගන්නවා කියන එක සහ මේක පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච එකක් කියන කාරණේ පිළිබඳව කතා බහ කරලා තිබුණා. ඒක මම හිතන්නේ ඒ මට්ටමට ඒක බාර දෙන එක හොඳයි. සභාපතිතුමා ඔබතුමාලා ගැටුම අවසන් වෙන්නවට කැමතිද? එහෙම නැත්නම් ඕක කොහොම තියන් යන්න නැහැ. ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ අපිට මේ මොකද ඒක පළදකින් අනුමත කරා නම් මොකද රෙගුලේටර් කෙනෙක් ඉන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. එකම දේ රෙගුලේටර් ඔතොරිටි එකේ හරි පුද්ගලයෝ හරි තීරණ ගන්න පුද්ගලයෝ නොහිටියොත් තමයි සමහරවල්ලාට ප්‍රශ්න තියෙන්නේ. ඒක මම හිතන්නේ රජයේ ගත යුතු තීරණයක්. හැබැයි සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයේ මේ කරන ව්‍යාපෘති වලට නම් ලොකුවට ඒක විදිහට පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ. මේක රටක නීතියක් පුද්ගලයෙක් මත යැපෙන්න බෑ. අනිවාර්යෙන්ම පුද්ගලයෙක් මත යැපෙන්න. මේක අහවලා හිටියොත් හොඳයි අහවලා හිටියොත් අපට අවාසි කියන එක නෙමෙයි. රටක් දියුණු වෙන්න නම් මේ PUSL එකේ නීතියේ යම්කිසි වරදක් තියෙනවා නම් ඒ නීතියේ වරද හදනවා මිසක් පුද්ගලයාට ගොනු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම. ඒකෙදි එන පුද්ගලයා ඒද බීද සීද අපි දන්නේ නැහැ. එයාගේ දේශපාලනය වෙනයි, යා කළු සුද්ධ වෙනයි, ජාතිය වෙනයි, වර්ගය වෙනයි. ඒ මනුස්සයා නීතිය කරන්න ඕනේ. ඒක හරි. ඒක මම එකගයි යමතුමා. හැබැයි එතන ඒක වුණාට පහුගිය කාලේ පුරාවට ඒක නෙමෙයි උනේ කියන හැඟීමක් තියෙනවා. එහෙමනම් මම කියන්නේ මේ රටේ ඔබතුමා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, කවුරු හරි පුටුවේ වාඩි වෙලා ඒ කියන නීති රීති වලට පටහැනිව රටට අසාධාරණයක් හෝ සාධාරණයක් වෙනුවෙන් තමන්ගේ පුද්ගලගත්ව ඉස්සරහට එනවා නම් ඒ මනුස්සයට දඬුවම් කරන්න ඕනේ ඒක. අනිවාර්යෙන්. එහෙම මම කියන්නේ ඒකයි පුද්ගලානුබද්ධ වෙන්න බෑනේ තමයි. පුද්ගලානුබද්ධ වෙන්න පුළුවන් කතාවද මම කියන්නේ. හැබැයි අපි දකින්න දේවල් තමයි මොනහරි යම් ප්‍රායෝගික ගැටලු ටිකක් මතුවෙලා දැන් මේ අපි දැක්ක දෙයක් තමයි මේ අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යනකොට ගැටලු සහගත තැන් හැමතැනම නෙවෙයි තැන් අපි දැකලා තියෙනවා. දැන් චතුර බලන්නකො මේ රටේ නීතිය වෙනස් වෙන්න ඕන කියලා මම හැමදාම කියන කෙනෙක්. දැන් අපි හයිවේ හදනවා. සියලු දේ හදනවා. තාම ස්පීඩ් එක කීයද?
තාම 80යි. ටවුන් එකක යන්න විදිහක් නැහැ. මම කියන්නේ මේක ටවුන් එකේ සීමා කරලා ලෝකයේ තියෙන හොඳම වාහනය ගෙනල්ලා කෝටි බිලියන ගාණක් ණය අරගෙන පාර හදලා මේ කාලේ ප්‍රයෝජනය ගත්තේ නැත්නම් හරි අපරාධයක්නේ. ඒ නිසා අපේ ආයතන වල පවා නීති රීති බොහෝ වෙනස් වෙන්න තියෙනවා. සමහර දේවල් මේ සුද්දන්ගේ කාලේ හදපුවේ ගලේ කෙටෝ දෙයක් වගේ තියන් ඉන්නවා. දැන් මම අලිසබ්‍රි මැතිතුමත් එක්ක කතා කරපුවාම මේ වෙනකොට රජයේ ආයතන වලින් ඉදිරිපත් කරපු වෙනස් කරන්න අනපනත් පමණක් 200ක් පමණ හිර වෙලා තියෙනවා. අපි මේවා ටික පුෂ් කරලා ඉවරලා මේ ටික වෙනස් වෙන්න ඕනේ. මේක එක එක්කිනාට ඇඟිල්ල දික් කරගෙන ඉන්න එක නෙමෙයි. අපි මේ සියලු දේම දැනගන්න අපි ආවේ. මම නම් හැමෝස් දකින්නේ මේ කිසි දෙයක් නොදැන නම් වන්න වාඩි වුන්නේ නැහැ. මේ පක්ෂ දේශපාලනය කරන්නේ ආණ්ඩුවේ දේශපාලනය කරන්නේ මේ සේරම දැනගෙන. නොදැනගෙන කවුරුත් අපිට බලෙන් මේ කියන දුන්නේ නැහනේ. ආණ්ඩු ගන්නකොටත් එහෙමයි. ඒ නිසා දැන් අපි මේකට ශනිකව ජනාධිපතිතුමා ශනිකව තීන්දුව ටික ගන්න. මේවා මේ අවුරුදු ගණන් කල්ලා දෙන්න නැතුව. එවැනි තීන්දුව ටික අරගෙන මේ අපට බාර දුන්න අවුරුදු 5 තුල මේ වෙනස මේ රටේ කරන්න ඕනේ. මම හිතන ඔබතුමාලට එහෙම ගන්න දැන් ඔබතුමාලා කියනකොට මම ඒ ගන්නකෝ කියලා මම කියන්නේ ඒකයි නීති. මේ බලය දීලා තියෙනවා ගන්න කියලා තියෙනවා. ඒ ගන්න නැත්තේ කියන ප්‍රශ්නේ අවුරුදු ගාණක් තිබ්බේ. ඔබතුමාලා ක්‍රියාත්මක වෙයි කියලා. දැන් අපි ඊයේ මෙගාවට් 100ක් සුළං බලාගාරයක් හදනකොට මම දැක පාරිභෝගික අධික කවුද අයිතින් සුරකීම කියලා සංවිධානයක් මේ යුනිට් එකක් 50 කරන්න යනවා. අපි මේ ටෙන්ඩර් කරන්න නැතුව ගන්න හදනවා. අපි මේ මරා ගන්න හදනවා ගේන්න ඕන එක ඉක්මනින් ගේන්න බැරි ක්‍රමයකට. මේ බැරි නිසා. හැබැයි තව කෙනෙක් අභූත චෝදනාවක් නගනවා මෙන්න යුනිට් එක 50 කරන්න යන්නේ මෙන්න තමන්ගේ මිනිසුන්ට වැඩි ගන්නට දෙන්න යන්නේ කියන එක මේ අභූත චෝදනාවක් ගේනවා. ඉතින් මේවා මේ රටේ යහපතට නෙමෙයි අයහපතට තියෙන. හැබැයි අපි බලන්නේ අර ඔබතුමා කියපු විදිහට. මම නම් බොහොම එහෙම කැමති කෙනෙක් නේ. මං ඉතිහාසගත වෙලත් ඉන්නේ එහෙමනේ. මට ඕනේ කම තියෙන්නේ හරි දේ හරි වෙලාවට කරන්න. ඔන්න අපි පොඩ්ඩක් කෑ ගහා ඊට පස්සේ. කමක් නැහැ. ඒ විවේචනය තියෙන්න ඕනේ. ඒ විවේචනය තිබුණොත් තමයි රටක් දැනගන්නේ. 1882 දී මහා පරිමාණයෙන් විදුලිය උත්පාදනය කළ බෙදා හැරීම ආරම්භ වුණත් එක්කම ලෝකයේ ඉතින් මේ දක්වා විවිධ බල ශක්තියින් ඔස්සේ විදුලි නිෂ්පාදනය උත්පාදනය සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේ සුළං විදුලි බලාගාරය එකතු වීම නිකම්ම කතාවක් නෙමෙයි. අපි දන්නේ නැහැ කියන ගෝඨාභය රට හදන දැක්ම කියන විදිහට 180ට යන්න පුළුවන්ද කියලා ඔය කියන විදිහට. හැබැයි එහෙම දකින්න විදිහ යාන්ත්‍රණය ප්‍රශ්නයක් තියෙනවා. මොකද පද්ධතියට එකතු කරන ප්‍රමාණයන් එක ගන්න හැදුවා ඔය 180ට යන්න බෑ කියන එක දැන් පේන්න තියෙන්නේ. එහෙමනම් යන්න පුළුවන් විදිහ මොකක්ද කියලා අපිට කියන්න ඕන. අපි කතා කළේ සූර්ය බල සුළං සහ ජල විදුලි ජන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමතුමා දුමින්ද දිසානායක මහත්මයා සමග බෙහෙන්ම ස්තුතියි සම්බන්ධ වුණාට. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය සභාපති ඉංජිනේරු රංජිත් සේපාල මහත්මයා ස්තුතියි ඔබට. අපි ඉල්ලීමක් කරන චතුර පුළුවන් නම් ඔබතුමාලාගේ නාලිකාවෙන් මේ රිනියබල් එනර්ජි පිළිබඳව වැඩියෙන් කතා බහ කරන්න, ජනතාව වැඩියෙන් දැනුවත් කරන්න, ඒ වගේ අපි පිටිපස්සෙන් බලන් ඉන්න, හොඳ දේ අගය කරන්න, වැරදි දේ විවේචනය කරන්න මේ පිළිබඳව විශාල කතිකාවතක් අපි ඇති කරන්න ඕනේ. මොකද ඔබතුමා කිව්වාගේ 180ට යනකොට ඒ සඳහා වෙනස් වෙන්න ඕනේ බොහෝ තැන් තියෙනවා. එකතු කරන එක විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලය මේක එකතු කරගන්නේ කොහොමද කියන එක, අපි මේකෙන් ආදායමක් උපයන්නේ කොහොමද කියන එක, රටක් විදිහට ලෝකයේ අනික් රටවල් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද, මේ සියල්ල ගැන වැඩියෙන් කතා කරන්න කියලා දෙරණ මාධ්‍යෙන් ඉල්ලීමක් අපි අද දෙන 24 ප්‍රවෘත්ති නාලිකාවේ විවෘත අපි මධ්‍යහන පුවත් විකාශයට යොමු වෙනවා.